समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु කියන කව. පින්තුනි අද දවසේ අපි කතා කරන්නේ අපි කාටත් වැදගත් අපේ හිත තුළ තියෙන භයානක ක්ලේශ ධර්මයක් යටපත් කරගන්න උපක්‍රම ගැන. ඒ තමයි ද්වේෂය. අරමුණු එක ගැටෙන ස්වභාවය. දැන් අපි කාටත් තරහ යනව නේද? හැමෝටම තරහ යන ස්වභාවයක් තියෙනවා. හැමෝගෙම හිතේ තරහව එක එක ස්වරූපයකට පවතිනවා. බුදුරජාණන් වහන්සේ උපමා 3කට පෙන්නනවා. මේ ලෝකේ ඉන්න හැමෝටම තරහ යන්නේ එක විදිහටමද? එහෙම නෑනේ. සමහරු ඉන්නවා තරහ ගියාම මැරෙන්නකනුත් හිත හිතා මැරිලා අතහරින්නෙත් නෑ ඊළඟ ජීවිතේටත් අරගෙන යනවා. මම මැරිලා හරි මගෙන් පලි ගන්නවා කියන්නේ මැරෙන්නේ නැද්ද? එහෙම අයත් ඉන්නවා. ඒ නිසා මේ ලෝකේ තරහි ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ පුද්ගලිය කොටස් 3ක් පෙන්වනවා. එක කොටසක් බුදුරජාණන් වහන්සේ වදාලා තරහ යනවා. හැබැයි දියේ ඇඳ ඉරක් වගේ කියන. ජලයේ මත ඉරක් ඇඳලා පස්සේ දී අඳින ඉර කොච්චර වෙලා තියෙනවද? ඒ අඳින සැනින් මැකිලා යනවා. අන්න ඒ වගේ මේ ලෝකේ පුද්ගලයෝ ඉන්නවා තරහ යනවා. හැබැයි ඒ සැනින්ම ඉවරයි. තරහ යන ස්වභාවයේ හිතේ තිබුණට දිගින් දිගට වෛර කර එහෙම පවත්වන්නේ. ඒ වෙලාවෙම හිතෙනවා අනේ මම මොකටද මේ කාටවත් වෛර කරන්නේ? ඇයි මම මේ කෙනෙක් එක්ක මේ වෛරයක් අරගෙන යන්නේ? මගේ හිතම නේද කිලිටි වෙන්නේ? මේ ද්වේෂය නිසා මම කොච්චර අපාය වැටිලා ඇද්ද? ඒ වගේ Tamanටම මෙනෙහි වෙනවා. එතකොට පින්වතුනි එවැනි හිතක් ඇති වෙන්න නම් පෙර සසරේ බොහෝ කාලයක් හොඳට භාවනා කරපු කෙනෙක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෙර සංසාරේ මෛත්‍රිය වඩපු අය ඉන්නවා. අපි දන්නේ නැහැ මේ ලෝකේ මේ ඉපදිලා ඉන්න අය අතර බ්‍රහ්ම ලෝකවල ඉඳන් ආපු අය ඉන්නත් පුළුවන්. පෙර මෛත්‍රී ධ්‍යාන වඩලා බඹලව ඉපදිලා කාලයක් බ්‍රහ්ම දේවතාවරු හැටියට ඉඳලා ඒ ආයුෂ ඉවර වෙලා චුත වෙලා එනවා මනුස්ස ලෝකෙට. පෙර සසරේ මෛත්‍රිය වඩලා භාවනා කරලා හිත දමනය කරලා තියෙන ඒ හැකියාව මත උපතින්ම තරහ යන ස්වභාවය අඩුයි. මොනවා කිව්වත් ඔහේ පාඩුවේ ඉන්න අය නැද්ද? ඉන්නවා. මහ ලොකු ධර්මයක් පුරුදු කරපු අයත් නෙමෙයි සමහරව. හැබැයි එවැනි හිතක් තියෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාලා එයා ටිකක් දියුණු කෙනෙක්. ධර්මයේ දියුණු කරගන්න පහසු චරිතයක්. මෙවැනි කෙනෙක් කෙලෙස් අඩු කෙනෙක්. අන්න ඒ නිසා දී ඇඳ ඉරක් වගේ හිතක් පවත්ව ගන්න දක්ෂ වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තව පුද්ගලයෙකු කොටසක් ඉන්නවා තරහ යනවා. හැබැයි වැල්ලේ අදින ඉර වගේ කියන. දැන් මේ වැලි මළුවක ඉරක් අදිනවා. දවස් කීයක් තියෙද? සමහරවිට දවස් 2ක් 3ක් 4ක් 5ක් උපරිම සතියක් කියලා හිතන්න. දවස් 3-4ක් යනකොට කුලකට හරි මැකෙන්නේ නැද්ද? වැල්ලේ අඳින ඉර සුළඟට හරි මැකිලා යනවා. දවස් 3-4ක් යනකොට ඒ ඉර මැකිලා. අන්න ඒ වගේ මේ ලෝකේ සමහර පුද්ගලයෝ ඉන්නවා තරහ ගියාට දවස් 2ක් 3ක් ඉතින් ඔය රවාගෙන ඉඳී. දවස් 3-4ක් කතා කරන්නේ නැතුව ඉඳී. ඔක හිතා ඉඳී හිතෙන් මට මෙහෙම කීවා නේද මට මෙහෙම කීවා නේද මට මෙහෙම කරා නේද කියලා දවස් 2යි 3යි උපරිම සතිය. ඊට පස්සේ අර ඔක්කොම අමතක කරලා මම මොකද මේ වෛරයක් කරගන්නේ අපි මැරිලා යන මිනිස්සු නේද
අන්න එහෙම හිතලා හිතේ ඇතිවෙච්ච ද්වේෂය යටපත් කරගන්න. අන්න එහෙම කෙනෙකුටත් එයත් ටිකක් දියුණු කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයේ මේ මිනිස්සු අතර ඉන්නවා භයානක පුද්ගලයෝ ඉන්නේ. සමාජයට අපායවල වලින් ආපහු වෙන්න පුළුවන්. සසර ස්වභාවයන් මත සමහරුන්ගේ හිතවල ද්වේෂය කියන එක පුදුම විදිහට බලවත් අය ඉන්නවා. ඒ අයට තරහක් ඇති වුණාට පස්සේ උපමාවට පෙන්නනවා ගලේ කෙටු ඉරක් හා සමානයි කියලා. ගලේ ඉරක් කෙටුවට පස්සේ සෙල්ලිපි කොටනවානේ. ඔය රජවරු කොටපු සෙල්ලිපි තාම තියෙනවා පරණ ගල් ගුහාවල තියෙනවා. ධර්මාශෝක රජුගේ අශෝක ස්තම්භ පිහිටුව බ්‍රාහ්මී අක්ෂර වලින් සෙල්ලිපි කොටන තාම තියෙනවා. එතකොට ඒ වගේ සමහරුන්ට තරහක් ඇති වුණාම අවුරුදු 100,000 ගණන් අරගෙන යනවා. මේ ජීවිතේ මැරෙනකොට අතහරින්නේ නැහැ. මැරෙනකනොත් වෛර කර මට මෙහෙම කරා අර තියෙන අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමි මගේ දේවල් පැහැරගත්තා මාව පරාජය කරා මට මේ විදිහට නිඳා කරා මුන් මට මෙහෙම කරා ඔහොම හිත හිතා ඉඳලා මැරෙනකොටත් හිතනවා මම මැරිලා මේකෙන් පලි ගන්නවා ඊළඟ ජීවිතෙත් ඇවිල්ලා ඒත් අර හතුරගෙන් පලි ගන්නවා එතනින් ඉවර වෙන්නේ නැහැ අර කාලි යක්ෂණීගේ කතාව ධම්පදේ තියෙනවා ඔබ අහන්න ඇති ආත්ම 500ක සසර වෛරය. ඒකට පොඩි කාලයක් නෙමෙයි. කෙනෙක්ගේ හිතේ ඇතිවෙච්ච තරහව වෛරය මත ආත්මෙන් ආත්මය අරගෙන යනවා මේ වෛරය. ආත්ම 500ක් තිස්සේ සසර වෛරයක් හැටියට අරගෙන ආවා. එතකොට බලන්න අපිට පේනවා යම් හිතක ගැටෙන ස්වභාවය අරමුණු එක්ක ගැටෙන ස්වභාවය දමනය කරගන්න බැරි නම් ආදීනව මෙනෙහි කරගන්න බැරි නම් ඒවා සංසාර වෛරය හැටියට පොඩ නැගෙනවා. පින්වතුනි මේවා තියෙන භයානකකම සසර වෛරක්කාරයෝ වෛර බැඳගෙන මැරුණට පස්සේ මේ ලෝකේ අපි ජීවත් වෙන තාක් එක එක ක්‍රමයකට වෛරක්කාරයෝ මුණ ගැහෙනවා. සමහර වෙලාවට පෙම්මතෙක් හැටියට සසර මුණ ගැහෙන්න පුළුවන් සංසාරික හතුරු. පෙම්මතියක් හැටියට මුණ ගැහෙන්න පුළුවන්. අම්මා තාත්තා හැටියට ඉන්න පුළුවන්. તો ඉපදිච්ච ගමන් ළමයින්ගේ බෙල්ල මිරිකලා මරණ අය නැද්ද? ඉන්නවා සසර හතුරුයි. ඊළඟට දරුවෝ හැටියට ඉනවා සංසාරික හතුරු. දැන් බිම්බිසාර රජුවන්ට සෝවාන් වෙන්න පින තිබ්බනේ. බුද්ධ ප්‍රමුඛ සංඝයාට ප්‍රථම ආරාමයේ හැටියට ආරාමයක් කළ පූජා කරා වේළුවනාරාමය. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා බණ ඇහුවා. හැබැයි සසර වෛර බැඳගත් හතුරෙක් සංසාරي පලිගන්නාව දිගට. ඒ හතුරා ඒ ජීවිතේදී දරුවෙක් හැටියට ආවා. දේවියගේ කුසේ මේ දරුවා පිළිසිඳ ගත්ත වෙලාවේ දේවිය බොහෝම ආදරේ තමන්ගේ ස්වාමියාට රජුලවන්ට. හැබැයි දේවියට ඇති වෙන ආසාවක් තමන්ගේ ස්වාමියාගේ පපුව සිදුරු කරලා ගලනලි ගොට්ටකින් බොන්න ආසාවක් ඇති වුණා. ඒ වෙනකොට සෝවාන් වෙලා හිටපු රජුරෝ මගුල් කඩුව අරගෙන දේවිය ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ පපුව සිදුරු කරලා පපුවෙන් ගලන ලී ටිකක් ගොට්ටකට එකතු කරලා දුන්නා බොන්න. අර කුසේ වැඩෙන දරුවගේ දොළ දුකට බීගෙන ගියා මේ ලී ටික. එතකොට පේනවා මොනතරම් වෛරක්කාරීද මේ කුස ඇතුලේ ඉන්නේ. එදා අනාවැකි කියන අය රජුරුව ළඟ ඔය හැම රජ කෙනෙකුටම ඉස්සර ඉඳලා තියෙනවා අනාවැකි කියන බ්‍රාහ්මණවරු තාපසවරු ඉසිවරු ඉඳලා තියෙනවා. ඒ අය කියන්න ගත්ත රජතුමනි ඔය නම් රජුරුවන්ගේ හතුරෙක් ඔය උපදින්න ඉන්නේ. රජුරුවන්ට ජීවිත අනතුරක්. මව කුසේදීම මේක දැනගත්ත මිනිස්සුමයි නම දැම්මේ අජාත සත්ත්ව. අජාත කියන්නේ ජාත වෙලා නැහැ තාම. නූපන්. සත්ත්ව කියන්නේ සතුරා. නූපන් සතුරා කියලා උපදින්න පෙරමයි නම වැටුනේ. මේ දරුවා ගැන තියෙනවා බොහොම ආදරෙන් හදාගත්තා. දේවිය හිතුවා මේ අනාවැකි ගැන දැනගත්තට පස්සේ අනේ මගේ ස්වාමියාට අනතුරක් ඇති වෙන ස්වාමියාට ජීවිත අනතුරක් ඇති වෙන දරුවෙක් මම බිහි කරන්නේ නැහැ. දේවිය සෝවාන් වෙලා ඉන්නේ නැහැ. දේවිය මේ දරුවා නැති කරන්න පවා හිතුවා. ඒ වෙලාවේ බිම්බිසාර රජුරු පරිවාර කාන්තාවන් යොදවලා ආරක්ෂකයන් යොදවලා
පුදුම විදිහට මේ දරුවා කුසේ විනාශ කරන්න ඉඩ නොදී රැකගත්තා. කොහොම හරි මේ දරුවා බිහි වුණා. රජුරෝ ගැන තියෙනවා එක සිදුවීමක් ධර්මයේ. රජතුමා රාජ සභාවට යනකොට කවදාවත් මේ දරුවෝ වඩාගෙන රාජ සභාවේ ගිහිල්ලා ඉඳගන්නේ නැහැ. රජුරුවන්ගේ පෞද්ගලික ජීවිතේ එකයි. නමුත් රාජ සභාවට ගියාම රජුරුවෝ පුටුණු පැලඳලා ආභරණ පැලඳගෙන රාජහාභරණයෙන් සැරසිලා රාජ සභාවේ ගිහිල්ලා වාඩි වෙන්නේ බොහොම තේජාන්විතව. දවසක් මේ දරුවගේ මහ පොට ඇඟිල්ලේ සැරව ගෙඩියක් ඇවිත්. දරුවා වඩාගෙන එහාට යනවා මෙහාට යනවා නලවනවා ආදරින් එක එක උපක්‍රම සිදු කරනකොට දරුවා ඒ අඬනවා. දැන් රජුරුව ආ ස්වභාවය එහිම ඉඳලා තරුණ කාලේ එනකොට පාප මිත්‍රයෙකුට එකතු වුණා. ඒ පාප මිත්‍ර සේවනයත් එක්ක පිය රජුරුවන්ගෙන් දේවදත්ත හාමුදුරුවෝ කියන වයසට ගිහිල්ලා නම් රජකම් කළ වැඩක් නැති කියලා. තරුණ කාලේ තමයි කිය රජසැප විඳින්න තියෙන්නේ. ඒ නිසා දැන්ම රජසැප විඳින්න රජකම ඉල්ලන්න කියලා. දවසක් රජුරුවෝ ඉස්සරහට ගිහිල්ලා කිව්වා පිය රජතුමනි මමත් දැන් තරුණ වයසේ කෙනෙක් මට මේ රාජ්‍ය ඕනේ කියලා. ඒ කියපු වෙලාවෙම රාජ සභාව රැස් කළ රජුරුවෝ තීරණය කරලා රජකම දුන්නා. ඊට පස්සේ දේවදත්ත හාමුදුරුවන්ගේ උපදේශක් හම්බුණා. ඕක උපක්‍රමයක්. හිතන්න එපා කීවා ඔය කැමැත්තෙන් රජකම දුන්නා කියලා. නිදැල්ලේ නම් තියන්න එපා කොයි වෙලේ හරි උඹව මරලා පියා රජ වෙයි කියලා. ඒ නිසා හිර කරන්න කියලා. අන්තිමට බිම්බිසාර රජුරුවන්ව හිර කරා. හිර කුටියකට දාලා දවස් ගාණක් තියලා තිබ්බ මුලදී අම්මට බලන්න යන්න දෙනවා. දේවිය තමන්ගේ ස්වාමියාට තියෙන ආදරේ නිසා බත් මුලක් හොරින් ඉනේ ගහගෙන යනවා. ගිහිල්ලා අර රජුරුවන්ට දීලා එනවා. දැන් උපදේශ අරගෙන කල්පනා කරා ඔය හිර මැදිරියේම කන්න නොදී මරන්න ඕනේ. එහෙමයි හිතුවේ. දේවදත්ත හාමුදුරුවෝ ඒ උපදේශම ලබා දුන්නා. දැන් කන්න දෙන්නේ නැහැ. හිර මැදිරියකට දාලා හිර කරලා කොටු කරලා තියලා. පුංචි කවුළුවයි තියෙන්නේ මේ හිර මැදිරිය. බිම්බිසාර රජුරුවෝ ඔන්න බලන්න ධර්මයේ දියුණු කරපු කෙනෙක්ගේ වටිනාකම. බිම්බිසාර රජතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. රජතුමා අර හිර මැදිරියේ කුටියෙන් පුංචි කවුළුවක් තියෙනවා. ඈතට බලනකොට පේනවා ගීජකූට පර්වතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටිය ඈතට පේනවා. ඒ දිහා බලාගෙන සිහි කරන අනේ බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තීම අරහන සම්මා සම්බුද්දයි විද්‍යාචර්ය සම්පන්නයි සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන උන්වහන්සේ නම් ඒකාන්තීම බුද්ධ භගවා කියන ගුණයන්ගෙන් යුක්තයි. බුදු ගුණ සිහි කර. දැන් කන්න දෙන්නේ නැහැ මොනවත්. හැබැයි කොයිතරම් කුසගින්න දැනුණත් බුද්ධානුස්සතිය වඩන. ධර්මයේ ගැන හිතනවා මේ ධර්මයේ කොච්චර සත්‍යයක්. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ කියලා හිතන. ඒ ධර්මේ නම් ඒකාන්තීම ස්වාක්ඛාතයි සම්දිත්තිකයි අකාලිකයි කියලා හිතන. දැන් හිතන්න අපිට ඕක හිතන්න පුළුවන්ද? දැන් ඔබ හිතන්න මේ සතර පොයේටම සීල් ගන්න උපාසකම්ම කෙනෙක් කියලා හිතන්න. අපි පන්සිල් රකින්නවා බණක් අහනවා ධර්මයක් අහනවා. හැබැයි උච්චර දරුණුවට නෙමෙයි නිකන් හිතමු අපි මෙහෙම. ඔබේ දරුවෙක් ඔබ කාමරයකට දාලා වහනවා. ඔහොම හිටපන් කියලා. කවුරු හරි එහෙම සැරපවුස දරුවෙක් කියලා හිතමු. දැන් කාමරයට වෙලා ඔබට බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්ද? ඈ? ධම්මානුස්සතිය වඩන්න පුළුවන්ද? බැ. කොච්චර ධර්මයේ දැනගෙන හිටියත් ධර්මයේ සීවෙන්නේ නෑ නේ. අර දරුවට සාප කරනවානේ මම මේකට ඉගැන්වුවේ මෙහෙමයි. මෝ ලොකු මහත් කරේ මෙහෙමයි. මේකා මට දෙන වද කියලා අර දරුවට සාප කර කර නෙමෙයි ඉන්නේ නේද? අන්න අපේ හිතවල ස්වභාවය. හැබැයි බිම්බිසාර රජුරෝ සෝවාන් වෙච්ච කෙනෙක් අන්න ධර්මාවබෝධය ලැබපු කෙනා හිත රැකගත්ත හැටි. රජුරෝ අජාසත් කුමාරයාට වෛර බැඳේ නෑ. දන්නවා ඒකේ ආදීනව. කෙනෙකුට වෛර කරනවා කියන්නේ වෙනසින්නේ තමන්මයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වෛරය, ද්වේෂය කියන්නේ හරියට යකඩයක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ දෙයක්. දැන් තරහ, වෛරය, ද්වේෂය ඇති වෙන්නේ කාතුලද?
තමන් තුළ තමන්ගේ හිතේ. එතකොට ඒ ද්වේෂය නිසා වෛරය නිසා විනාශ වෙන්නේ තමන්මයි. තමන්ගේ හිතේ ඇතිවන අකුසල් වලින් බොහොම දුක් විපාක සහිත කර්ම රැස් කරගෙන දුකට වැටෙන්නේ අපායට වැටෙන්නේ තමන්. අන්න ඒ නිසා වෛරය ආදීනව දන්න රජුරු මරණ සතිය වඩනවා, අනිත්‍ය සංඥාව සිහි කරනවා. ඊළඟට හිතන්න මෙහෙම. දැන් බිම්බිසාර රජුරු කියන්නේ සාමාන්‍ය කෙනෙකුත් නෙමෙයි. රජකම් කරපු රජෙක්. ඊළඟට තමන්ගේ රාජකීය උයන තමයි බුද්ධ ප්‍රමුඛ සංඝයාටම කුටි සෙනසුන් හදලා පූජා කරේ. පළවෙනි ආරාම පූජා වේළුවනේ පූජා කරේ කවුද? බිම්බිසාර රජු. දැන් ශ්‍රද්ධාවක් නැති කෙනෙක් නම් ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ කරදර ඉන්නකොට බනින්නේ කාටද? තුනුරුවන්ට. මම මෙච්චර දන් දුන්නා කොහොමද මේවා විපාක? එහෙම අහන්නේ නැද්ද සමහරව? තමන්ට මේ උණක් හෙම්බිරිසාවක් හැදුනා සමහරුන්ට වැරදිකාරය තුනුරුවක්. වෙන පුතඥ මට්ටමේ කෙනෙක් නම් අර පූජා කරපු ආරාමයටත් බනිනවා. මෙච්චර මගේ උයන පූජා කරලා මෙච්චර ආරාමයක් හදලා දීලා කෝ බුදුරජාණන් වහන්සේට තිබ්බනේ මාව බේරගන්න. උන්වහන්සේට බැයි පෙළහර පාලා හරි ওই ප්‍රාතිහාර පාන්න පුළුවන් නම් ඇවිල්ලා මාව බේරගන්න. කොහොමද මේ විපාක කියලා වෙන කෙනෙක් නම් ගරහනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ යුතුයකම ඉෂ්ට කරලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බිම්බිසාර රජතුමාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්නයි එදා රජගහ නුවරට ඇවිල්ලා දහම් දෙසුවේ. රජතුමා සෝවාන් වෙලා සතර අපායගාමී ජීවිතෙන් මිදිච්ච කෙනෙක්. රජතුමා හිතනවා අන්න ධර්මයට අනුව හිතන හැටි. ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යක්ද? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. අන්න හිතන හැටි. වෙන කෙනෙකුට ඔක මතක් වෙන්නේ නැහැ. ලෙඩයි හැදෙනකොට, කරදර හැදෙනකොට, ප්‍රශ්න එනකොට, කෙනෙකුට අමාරුකම් දුක් ගැහැට එනකොට හිතෙනවද ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද? මම මේ ඉපදිච්ච නිසා නේද මම දුක් විඳින්නේ කියලා මතක් වෙනවා. ඒක මතක් වෙන්නේ නැහැ. අපි මෙච්චර දන් දුන්නා අපිටමයි මේ හිනගෙඩි කියලා ධර්මයට බණින්න ඉගෙන කරන්නේ. හැබැයි බිම්බිසාර රජුරෝ හිතනවා ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදිච්ච නිසා නේද අද මම මේ වගේ දුක් විඳින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නම් ඒකාන්තයෙන්ම ස්වාක්ඛාතයි, සම්දිත්තිකයි, අකාලිකයි කිය ධර්මයේ ගුණ හිතන. මරණ සතිය වඩන සංඝ ගුණ හිතන. බැලුව මැරෙන්නේ නැහැ. ඊටඟට හොයලා බලනකොට දේවිය බත් මුලක් හොරෙන් ඉනේ ගහගෙන යනවා. රජුරවන්ට දෙනවා. ඊළඟට ඒක නැවැත්තුවා. අන්තිමට දේවිය මොකද කරේ? Tamanට කන්න දෙන බත් ටික අඹරලා ඇඟේ ගාගෙන සලුවකින් වහගෙන යනවා. ඒ ටික සූර්ලා ගුලියක් දෙකක් හතක් හරි හදලා ස්වාමියාට කවනවා. ඒ තරම් ආදරෙන් Tamanගේ ස්වාමියාට ජීවත් කරවන්න උත්සාහ ගනිද්දී අන්තිමට ඒකත් නැවැත්තුවා. දැන් කාටවත් බලන්නවත් එන්න දෙන්නේ නැහැ. දවස් ගානක් කෙනෙකුට දකින්න දෙන්නෙත් නෑ, බලන්න දෙන්නෙත් නෑ, කන්න දෙන්නෙත් නෑ. ඒත් මැරෙන පාටකුත් නෑ. ගිහිල්ලා දේවදත්ත හාමුදුරන්ගෙන් උපදේශයක් ගත්තා. කන්න දෙන්නෙත් නෑ, මැරෙන්නෙත් නෑ. මොකද කරන්න කියලා. උන්න පාපී සිතුවිලි ඇති දේවදත්ත හාමුදුරු දුන්න උපදේශයක්. කොහොමනම් නිදල්ලි කියන්නේ එපා. ඕක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ඒ නිසා වද දීලම මරන්නේ කිව්වා. අන්තිමට යටිපතුල් පැලුවා. තමන්ගේ පිය රජුරුවන්ගේ යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරුට ඇවිද්දෙව්වා කියලා. එදා වැරදිකාරයන්ට දෙන දඬුවම් තමයි ওই දස වදේ කියලා ධර්මයේ පෙන්නනවා. අන්නේ විදිහට නොඑක් විදිහේ වද හිංසා කරලා වද දීලා මැරුවා. බලන්න ධර්මයේ සිහි කරගත්ත කෙනාගේ වටිනාකම ජනවසව කියලා දෙවි කෙනෙක් වෙලා දිව්‍ය ලෝකෙ පහළ වුණා. අන්නේ නිසා පින්වතුනි ධර්මයේ දන්න කෙනා මොනතරම් Tamanට හිංසා කරදර බහදාවක් Taman හිතනවා මම මේ කාට හරි ද්වේෂ කර හිටියොත් වෙනසෙන්නේ මමයි. මගේ හිත තුලයි අකුසල් වැඩි. ඒ නිසා මේ කවුරුත් නිසා මම මොකටද අපාය යන්නේ? මම මගේ හිත බේර ගන්නවා, මම මගේ හිත රැක ගන්නවා කියලා අන්න ධර්ම මානසිකාරයකට හිත ගන්නවා. ඊළඟට හිතන්න මේ සසර වෛරක්කාරයන්ගේ ස්වභාවය
අපි හිතමු විනෝදාහක් මැද්දේ අපි පාරේ යනවා එනවා නොයේ තැන්වල මිනිස්සු මුණ ගැහෙනවා බස් වල යනවා ජීවිතේ කොච්චරනම් අය මුණ ගැහෙනවා. ඒ අතරේ කෙනෙක් දැකලා හිත ඇදිලා යන්න පුළුවන්. කොහොමද වෙන්නේ නේ? ඊට පස්සේ ගිහිල්ලා කොහොම හරි මට මෙයාමයි ඕන කියලා අඩු ගානේ මැරෙනවා හරි කියලා හිතවත් වෙනවා. එහෙම හිතවත් වෙලා කවුරු විරුද්ධ වුණත් අඩු ගානේ හොරින් පැනලා හරියනවා. කොහොම ගිහිල්ලා ටික කාලයක් ඉඳලා අර මිනිහගෙම මැරුම් කණයි නැද්ද? එහෙම නැද්ද ওই පත්තරවල තියෙනවනේ. අවුරුදු ගණන් ආදරේ කරලා හැමෝම විරුද්ධ වුණත් මෙයා නැත්නම් මම මැරෙනවා කියලා පැනලා ගිහිල්ලා අන්තිමට එයාගෙම මැරුණා. එතකොට හිතන්න ආදරේ කරන කාලේ දැක්කද කවදා හරි මාව මරන මගේ මාරයා තමයි මේ කියලා දැක්කද? නෑ. මේ මගේ සසර හතුරෙක් කියලා අඳුනගත්තද? නෑ. අකුසල විපාකෙට හිත ඇදෙනවා. කර්ම විපාකවලට අපි ඇදිලා යනවා. අන්න ඒ නිසා සංසාර වෛර කියන එක බොහොම භයානකයි. පින්තුනි පවුලේ 10 දෙනෙක් ගත්තොත් ඒ අයගේ හිතවල ස්වභාවය 10 ආකාරයි. අපිට හැමෝම අරගෙන ගොඩ යන්න බෑ. හැමෝම නිවන් දක්වන්න පුළුවන්. එහෙම පුළුවන්කමක් නෑ. දැන් බලන්න යසෝදරාව ගැනම හිතන්නනේ. කල්ප ලක්ෂ ගණන් පිරුම් පුරාගෙන ආපු කෙනෙක්. බෝසතාණන් වහන්සේට සසර පාරමී පුරා ගන්න යසෝදරාව තරම් උදව් කරපු කෙනෙක් නෑ කියලා උන්වහන්සේ දේශනා කරා. එතකොට මේ යසෝදරාව බලන්න යසෝදරාවගේ ජීවිතේ තමන්ගේ ගිහි කාලේ ස්වාමියා වෙච්ච කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෞතුරා බුදු කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ කුසෙන් බිහි කරන දරුවා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබනවා රාහුල මහරහතන් වහන්සේ. හැබැයි තමන්ගේම තාත්තා පොළොව පලාගෙනම අපායට යනවා සුප්‍රබුද්ධ රජු. තමන්ගේම එකම සහෝදරයා දේවදත්ත පොළොව පලාගෙනම අපායට ගියා. එතකොට බලන්න පවුලේ කීප දෙනෙක් නිවන් දකින්නකොට ඒ පවුලෙම කීප දෙනෙක් අපායට ඇදිලා යනවා. අන්න ඒ නිසා මේ ද්වේෂී වෛරේ ආදීනව තම තමන් තනියම අරගෙන යන ගමන කාටවත් බේර ගන්න බෑ. නතම් මාතා පිතා කෛරා. අම්මා තාත්තට පැනලා බේරන්න බෑ. අඤ්ඤේ වාපිත ඥාතක නෑදෑයන්ට ඥාතියන්ට යාළුවන්ට මිත්‍රයන්ට එයාට එහෙම වෙන්න දෙන්න බෑ කියලා අපායෙන් බේර ගන්න බෑ. සම්මා පණිහිතං චිත්තං තමන් උත්සාහයෙන් වීර්යයෙන් හිත දියුණු කරොත් සීයසෝනම් තතෝ කරෝ ධර්මයෙන් ඔබ ශ්‍රේෂ්ඨත්වයේ කරා අරගෙන යනවා. අන්න ඒ නිසා ධර්මයේම හිත පිහිටව ගන්න. පින්වතුනි හිතේ තරහක් වෛරයක් නැති වුනහම නැති කරගන්න උපක්‍රම ගණනාවක් ධර්මයේ පෙන්වනවා. ලස්සන දේශනාවක් තියෙන විතක්ක සංඨාන සූත්‍රය. විතක්ක සංඨාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙන. හිතේ ඇතිවන විතර්ක සංසිඳවන ක්‍රම. දැන් මේකේ ඔබ හොඳට අහගෙන හිටියොත් ඔබට තීරුම් ගන්න පුළුවන් මොනතරම් ප්‍රායෝගිකයිද. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක්ගේ හිතේ ද්වේෂයක් ඇති වෙන්නේ. කොහොමද කෙනෙක් තුල ද්වේෂයක් ඇති වෙන්නේ? පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි නිසා කියලා. පටිඝ නිමිත්ත මොකක් හරි ද්වේෂය ඇති වෙන්න හේතු වෙච්ච නිමිත්තක්. අපි හිතමු කවුරු හරි බැන්නා. එක්ක අසවලා බැන්නා කියලා විශ්වාසවන්ත කෙනෙක් ඇවිල්ලා කේලම කිව්වා. එක්ක මූණටම ඇවිල්ලා බැනලා ගියා. දැන් අන්න නිමිත්තක් තියෙනවා. මොකද්ද නිමිත්ත? මට අසවලා මේ විදිහට මට බැන. ඔන්න නිමිත්ත. දැන් අපි ওই නිමිත්ත තුල අයෝනිසෝ මනසිකාරයේද. මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියන්නේ? කෙලෙස් වැඩි වෙන විදිහට හිතනවා. දැන් අපි හිතමු මෙහෙම. අපිට හිතන්න පුළුවන් නම් මේ විදිහට මම මොකටද මේ කවුරු නිසා වෛරයක් ඇති කරගන්නේ? එයා කරගත්ත දේ එයා ගෙනියන්නේ. මම මොකටද මේ කාටවත් වෛර කරන්නේ? එහෙම හිතන්න පුළුවන් නම් ඒ මොකක්ද? ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. අන්න කෙලෙස් යටපත් වෙන විදිහට හිතනවා. එහෙම නැතුව අපිට කවුරු හරි දැන්නා කියලා අපි හිතනවා මුට වටිනවද මං වගේ කෙනෙකුට මෙහෙම කියන්නේ. අපි කවුරු කියලා හිතාගෙන කොහොම ඇවිල්ලා කතා කරන්නේ? මේකට නම් ඉවසලා හරියන්නේ නැහැ.
ඕකට මොනවා හරි කරන්න ඕනේ. නැත්නම් මුංගෙන් අපේ ඔළුවේ නගින. ඔහොම හිතනවා. දැන් ඔය විදිහට අපි හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂය වැඩෙනවා. අන්න ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරී, කෙලෙස් වැඩි වෙන විදිහටම කල්පනා කරන. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිතේ තරහක් නැති කරගන්න නම් පළවෙනිම උපක්‍රමේ තමයි හිතට යම් පටිඝ නිමිත්තක් ගැන අයෝනිසෝ මනසිකාරී යෙදීම තුළ ද්වේෂයක් ඇති වෙනවා නම් කරන්න කියනවා ඒ නිමිත්ත මෙනෙහි නොකර වෙනත් දෙයකට හිත යොමු කරන්න කියනවා. වෙන කුසල අරමුණකට හිත යොමු කරගන්න කියනවා. ඒ කියන්නේ මේ වගේ දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි ගමු අපිට යමක් ගැන මතක් කරනවා හැම වෙලෙම මට මෙහෙම කරා අසවලා මට මෙහෙම කරා කියලා ඒකම මතක් වෙනවා. එතකොට අපි මේ තරහ නැති කරගන්න හිතාගෙන බණ පොතක් කියවනවා. එක්ක රූප වාහිනියක් දාලා මේ බණක් අහනවා කියලා හිතන්නේ රේඩියෝ එකේ හරි ටීවී එකේ හරි යන දහම් වැඩසටහනක් බලන. කවුරුත් කියන්නේ සමහර කියන්නේ ඕවා ගැන හිතන්න එපා. වෙන දෙයක් කල්පනා කරන්න කියලා. එක්ක කොහේ හරි ගිහිල්ලා ওই දවස් දෙක තුනක් ඕක මගේ හැරිනකන් ඇවිදලා ඉන්නේ. අන්න ඒ විදිහට අපි වෙන දෙයකට හිත යොමු කරගන්න හදනවා. ඒක තමයි පළවෙනි උපක්‍රම. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් දෙයක් ගැන හිතන්න නූපන් ද්වේෂය උපදිනවා නම් උපන් ද්වේෂය වැඩෙනවා නම් ඒ දේ ගැන සිහි කරන්නේ නැතුව වෙන දෙයකට හිත යොමු කරන්න කියලා. වෙන මොකක් හෝ කුසල අරමුණකට හිත ගන්න. යහපත් දෙයකට. දැන් අපිට ගෙදර ඉන්නකොට තනියෙන් ඉන්නකොට හැම වෙලෙම කවුරු හරි කරපු ඉදිරි වාදිකම් බැලපු ඒවා තරහ යන ඒවා ඕවම හිතට වද දිදී මතක් වෙනවා නම් ඒක මගහැර ගන්න අපි වෙන දෙයකට මනස යොමු කරනවා. අන්නේ විදිහට වෙනත් අරමුණකට හිත ගන්න කියන එක තමයි පළවෙනිම දේ. මොන පළවෙනිම උපක්‍රමය මොකක්ද? එකින් එක මතක තියාගන්න. හිතට යම් ද්වේෂයක් තරහක් ආවොත් ඒ ඔස්සේ අයෝනිසෝ මනසිකාරී යෙදෙන්න ද්වේෂය වැඩි වෙනවා. ඒ නිසා කරන්නේ කෙලෙස් වැඩි වෙන විදිහට හිතන්න නැතුව කුසල අරමුණකට හිත ගන්නවා. අන්න සරලයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි හිතේ ද්වේෂي බලවත් වුණාට පස්සේ සමහර අයට නම් පුළුවන් සැනින් කුසල අරමුණකට හිත ගන්න. හැබැයි ඇතම් පුද්ගලයෝ ඉන්නවා ද්වේෂයේ බලවත් නම් වෙන මොනවා හිතන්න හැදුවත් ඒක මතක් වෙනවා. දැන් අපි හිතමු මෙහෙම කවුරු හරි ඇවිල්ලා මූණට බැනලා කියනවා. දැන් මේ ගැන අමතක කරගන්න අපි පොතක් කියවන්න පටන් ගත්තා කියලා. පොත කියවනකොට පොත ඇතුළේනුත් මැවිලා පේන්නේ තරහකාරයයි. එහෙම වෙන්නත් පුළුවන් නේද? බැලුවත පේනවා තරහකාරයයි. ටීවී එක දැම්ම කියලා හිතන්න. මේක අමතක කරන්න හිතාගෙනම ටීවී එක දාගත්තා. හිතට වදයක් නිසා බලනකොට ටීවී එක ඇතුළේනුත් මැවිලා පේන්නේ මෝ මට මෙහෙම කරානේ කියලා තරහකාරය ගැනම මතක් වෙනවා. එතකොට ඒ මට්ටමට ද්වේෂයේ බලවත් නම් පළවෙනි උපක්‍රමේ හරියන්නේ නැහැ. අන්න මේ මට්ටමට බලවත් වෙච්ච තරහක් වෛරයක් නම් පළවෙනි උපක්‍රමේ හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එහෙමනම් දෙවෙනි උපක්‍රමය යොදන්න. ඒ තමයි ආදීනව මෙනෙහි කරන්න කියන්නේ. දෙවෙනියට කරන්න තියෙන්නේ හිත වෙන අරමුණකට ගන්නම බැරි නම් තරහම බලවත් වෙනවා නම් අපි දෙවෙනියට කරන දේ තමයි ආදීනව මෙනෙහි කරන්නේ. අපිට හිතන්න පුළුවන් මේ විදිහට මේ ද්වේෂය නිසා මම කොච්චර අපාය වැටිලාද මේ වෛර කර ඉඳලා බැරි වෙලාවක් මම මැරුණොත් කොහේයිද මම කොච්චර නිරේ ඉපදිලාද සසරි නිවන් අවබෝධ කරගන්න මට අවස්ථාව ලැබිලා මේ වගේ අයට ද්වේෂ කර ඉඳලා මම කොච්චර දුගතිය වැටිලාද ඒ නිසා ද්වේෂය නිසා වෙනසෙන්නේ මමම නේද යකඩේක හටගන්න බලකඩ යකඩයක් විනාශ කරනවා වගේ මගේ හිතේ හටගත්ත මේ ද්වේෂයෙන් වෛරයෙන් විනාශ වෙන්නේ මමම නේද කොච්චර මම පිළියනු කාලයක්ද කොයිතරම් ගුටි බැට කාලා මැරිලාද සසර ඔය වගේ සසර ගමනේ භයානකකම ආදීනව මෙනෙහි කරන්න අන්න අර වෛර හිතෙන් හිත මුදවන්න පුළුවන් කියලා අන්න දෙවෙනි උපක්‍රමය දැන් උන්න මතක තියෙනවා. පළවෙනි එක තමයි යම් අරමුණක් ගැන හිතන්න ද්වේෂය වැඩි වෙනවා නම් පළවෙනි උපක්‍රමය මොකද්ද?
ඒ අරමුණ හිතන්නේ නැතුව කුසල අරමුණකට හිත ගන්නවා. දැන් කුසල අරමුණකට හිත ගත්තට පස්සේ අර ද්වේෂයම මතක් වෙනවා. එහෙනම් පළවෙනි පක්ෂනේ හරියන්නේ නැත්නම් දෙවෙනි යට කරන දේ තමයි ආදීනව මානසිකාරය දෙනවා. ආදීනව සිහි කරනවා. මේ ද්වේෂ නිසා මම කොච්චර අපාය වැටිලාද? මම කොච්චර දුගතිය වැටිලාද? මම නේද විනාශ වෙන්නේ කියලා ආදීනව සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආදීනව සිහි කරන්න අර ද්වේෂය අටපත් කරගන්න පුළුවන් කියලා. හැබැයි සමහර වෙලාවල් වෙනවා ද්වේෂي හොද්දටම වැඩි. එහෙම සසර වෛරක්කාරයෝ ඉන්නව පුදුම තරහක්. එවැනි පුද්ගලයෙකුට කොච්චර ආදීනව සිහි කරත් වැඩක් නැහැ කියලා. මම අපායයි නේද කියලා හිතුවට ආයි හිතෙනවා කමක් නැහැ අපාය ගියක් කමක් නැහැ කියලා. එහෙමයි දැකලා නැද්ද? ඉන්නවද? මම මුගින් පඩි ගත්තට පස්සේ යන ඕනේ අපායක ගියදෙන් කියන අය අහලා නැද්ද? ඉන්නවා. තරහ හිතට ආවට පස්සේ මම හිරේ ගියක් කමක් නැහැ. මම නිරේ ගියක් කමක් නැහැ. අපාය වැටුණත් කමක් නැහැ. මම මැරුණත් කමක් නැහැ. මූවත් මරාගෙන කියන මට්ටමේ අය නැද්ද? ඉන්නවා. එතකොට ඒ වගේ අය ආදීනවයට බයද? නෑ. ආදීනව දැක හරි පරිගන්නම යනවා. අන්නේ වැනි අවස්ථාවක දෙවනි උපක්‍රමේ හරියන්නේ නැහැ. ආදීනව සීකල වැඩක් තියෙනවා. අපායයි කියලා හිතනකොට යාට හිතෙනවා නම් කමක් නැහැ. අපාය ගියක් කමක් නැහැ කියන්නේ. ඒ කියන්නේ මෙලෝ පරලෝ පිළිගන්නෙම නැහැ. අපායට බයක් නැහැ. එහෙම જાතියයි ඉන්නෝනේ. අන්නේ වැනි කෙනෙකුට ආදීනව මෙනෙහි කරගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම කෙනෙකුට තුන්වෙනි උපක්‍රමයක් පෙන්නලා දෙනවා. ඒ තමයි හිතට තරහක් ඇති වුණාට පස්සේ ආපස්සටත් හිතන්න කියන. කොහොමද මා තුළ මෙච්චර ද්වේෂයක් ඇති වෙන්නේ කියලා ආපස්සට මෙනෙහි කරලා බලන්න කියන. ඒ කියන්නේ දැන් වෙන අරමුණකට හිත ගන්නත් බෑ. ආදීනව සිහි කරත් ඒත් හිතෙනවා අපාය ගියක් කමක් නැහැ කියලා. එච්චර දැන් තරහ බලන්න. එහෙම කෙනෙක් හිතන්න කියනවා ඇයි මෙච්චර මා තුළ තරහක් ඇති වුනේ? කොහොමද මා තුළ මේක හටගත්තේ කියලා මුලට හිතන්න කියන ආපස්සට. එන හටගත්ත තැනට ආපස්සට හිතලා බලන්න කියනවා. සමහර වෙලාවල් තියෙනවා පින්වතුනි මහ විශාල මිනිමරුන් අපරාධ විශාල වෛර ආපස්සට හිතලා බැලුවොත් Tamanටම ලැජ්ජා හිතෙන්න පුළුවන්. චිකී මේ වගේ දේවල් වලට අපි මේ මෙච්චර කල් වෛර කර හිටියේ කියලා Tamanටම ලැජ්ජා හිතෙන්න පුළුවන්. බලන්නකො සමහර මිනිමරුන් දිහා පවුල් පිටින් මරා ගන්නවා. හැබැයි හේතුව හොයාගෙන ගියොත් කවුරු හරි කියපු කේලමක් වෙනවා. අනවබෝධය. එක්ක නොදරු මේ පොඩි උන් ගහගෙන රණ්ඩු වෙලා. මේ පොඩි ළමයින්ගේ ප්‍රශ්නිකට දෙමව්පියෝ පැටලිලා. ඔය වගේ කිසිම වැඩකට නැති හේතුවක් අල්ලගෙන ඇති කරගත්ත කෙලෙස් සහිත සිතුවිලි බලවත් කරගෙන තමයි දිගට දැන් මේ වෛර ගෙනහිලා තියෙන්නේ. ආපස්සට හිතලා බලන්න පුළුවන් නම් Tamanටම ලැජ්ජ හිතෙනවා චිකී මේ වගේ පොඩි දෙයකට අපි මේ වෛර කරන්නේ. එහෙම හිතලත් අතහරින්න බැරි නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන තුන්වෙනි උපක්‍රමයේ හරියන්නේ නැත්නම් බලන්න කොච්චර පෙන්නනවද කියන්නේ. තවත් උපක්‍රමයක් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ තමයි ද්වේෂ සහිත හිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ මැඩලන්න කියනවා. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? මෛත්‍රිය. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ මෛත්‍රිය. එතකොට ඔතන හොඳට තේරුම් ගන්න. ද්වේෂ හිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ මැඩලන්න කියනවා. ඒ කියන්නේ තරහකාරයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිතන්නද? දැන් එහෙම කරන්න බෑ මේ මරාගෙන මැරෙන්න යන ගමනක් ගැන මේ තරුණුම තැනක් ගැන කියන්නේ. එහෙම එකක් නෙවෙයි. දැන් ද්වේෂ හිත තියෙන්නේ කා තුලද? තමා තුල. ද්වේෂ හිත තමා තුල ඇති වෙච්ච මෙච්චර බලවත් ද්වේෂය ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දෙයක් ඔස්සේ দমনය කරන්නේ. දැන් අපි මෛත්‍රී භාවනාව කරනකොට මුලින්ම මෛත්‍රී වඩන්නේ කාටද? තමන්ටනේ. අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී වැඩුවත් මහත්ගත ක්‍රමයට මෛත්‍රී වැඩුවත් පටන් ගන්න කාගෙන්? තමන්ගේ මම නිදුක්ෙන්වා නිරෝගීෙන්වා සුවපත් වෙන්වා වෛර නැතිවෙන්වා
තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා කීකේ මෛත්‍රී වඩා ගන්න තමන්ට ඉස්සෙල්ලා. තමන්ට මෛත්‍රී වඩපු කෙනෙක් තමයි අනිත් අයට මෛත්‍රිය පතුරවන්නේ. එහෙමනම් ද්වේෂ හිත ඇති උනේ තමා තුලයි. තමන්ගේ හිත යොමු කරගෙන තමන්ටම මෛත්‍රී වඩාගෙන යන්න කියලා. දැන් ද්වේෂයෙන් පුපුරනවා. බලන්න ওই ද්වේෂය හැටි කන්න එක ඇඟට අල්ලන්නේ නැහැ නේ තරහ ගියාම. කෑම ප්‍රියතාවයකුත් නෑ. රැට නිින්ද යන්නේ නෑ. නිින්දෙනුත් දක්මිටි කනවා. එතකොට සමහරුන්ට භයානක හීන පේනවා. රැටිස්සේ බය වෙනවා. මේ තරම් දුකක් පීඩාවක් ඇති වුණේ මා තුල ද්වේෂය නිසා. ඒ නිසා මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. මේ ද්වේෂය නිසා මට මොකද්ද මේ වුනේ කියලා තමන්ටම මෛත්‍රිය වඩාගෙන යනවා. එහෙම තමන්ට මෛත්‍රී වඩනකොට අන්න තමන්ට දැන් ද්වේෂයෙන් වැහිලා තිබ්බදී තමන් ගැන තමන්ට වැටහෙන්න ගන්නවා. මම නිදුක් වෙම්මා කියලා තමන් දිහා බලනකොට පේනවා ද්වේෂ නිසා නිදුක් වෙලා නෑ. දැන් අපි වෛර කරන්නේ වෙන මිනිස්සුන්ට. වැඩිපත් වෙලා තියෙන කාටද? තමන්ට නිින්ද යන්නේ නැහැ. කන දෙය ඇඟට අල්ලන්නේ නැහැ. පෑදිසි මුළු ඇඟම ගෙවුනවා. මට මෙහෙම කරා කියලා හිතෙනකොට පුදුම තරහක් වයිය. එතකොට දැන් ආදීනෝ විපාක ඔක්කොම ගෙනියන්නේ කවුද? තමන්ටයි. මේ තරහකාරයට හොඳට නිින්ද යන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාට වෛර කර ඉන්න තමන්ටයි දැන් නිින්ද යන්නේ නැහැ. ඒකනේ මෛත්‍රී ආනිසංසවල තියෙන සුඛං සූප. මෛත්‍රිය වඩාගත් හිතක් තිබ්බොත් තමයි සැප නිින්දක් ලැබෙන්නේ. සුඛං පටිභුජ්ජති. සැපසේ ප්‍රබෝධමත්ව අවදි වෙන්න පුළුවන් මෛත්‍රී සහගත හිතක් දියුණු කරගත්ත කෙනාට. නතාපකං සුපිනම් පස්සති. මෛත්‍රිය වඩාගත් කෙනා පෞකාර හීන දකින්නේ. එතකොට හිතේ ද්වේෂය, තරහව, වෛරය බලවත් වෙන්න දැන් පෞකාර හීන දකින්නවා, තමන්ව මරනවා පේනවා, රැටිස්සේ කෑ ගහනවා, දත් මිටි කනවා. එතකොට මේ තරම් දැන් තමන් දුකටපත් වෙලා තියෙන්නේ. ඊළඟට බලනවා මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කී තමන්ට මෛත්‍රී කරනකොට පේනවා ද්වේෂය නිසා තමන් කොච්චර ලෙඩ වෙනවද? ද්වේෂය නිසා තමන් කොච්චර පීඩාවක් විඳිනවද? මම කොච්චර දුකකට මම්පත් වෙලාද කියලා තමන්ට තමන් ගැන තේරෙන්නේ. අන්න ඒ නිසා මහණෙනි බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂ හිත මෛත්‍රියෙන්ම මැඩලා ගන්න කියලා. ඔන්න හතරවෙනි උපක්‍රමය. ඒ ක්‍රමයක් හරියන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම මෛත්‍රී වඩලා ධර්ම මනසිකාරයට ගන්න අමාරු නම් පස්වෙනි උපක්‍රමයේ පෙන්වන විතක්ක සංතාන සූත්‍රයේ දිව උඩුතල්ලට කියලා තද කරගෙන දත් පිටි කාගෙන බැනගෙන යන්න කියලා. කාටද? තමන්ගේ හිතට තමන්ම ගරහ කරගන්න කියලා. දැන් අපි බලන්නේ තරහකාරයට. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තරහකාරයෙ ඉන්නේ කොහෙද? තමන්ගේම හිත ඇතුලේ. තමන් අපායට හෙළන, තමන්ව හිංසනයට යොමු කරන, තමන්ව විනාශය කරා ගෙනියන තමන්ගේ හතුර තමයි තමන්ගේ හිත ඇතුලේ තියෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල. අන්නේ නිසා දත් හපාගෙන දිව උඩුතල්ලට තියලා තද කරගෙන තමන්ගේ හිතට බනින්න කියලා. ඒ කෙලෙස් සහිත හිත ඔබමාව අපායට ගෙනියන්නද ඔය හදන්නේ? ඔබමාව දුගතිය හෙලන්නද ඔය හදන්නේ කියලා තමන්ගේ හිතට තමන්ම දැනගන්න. අන්න එතකොට හිත මෙල්ල කරගන්න පුළුවන් කියලා. එතකොට බලන්න මේ හිතට තරහක් ඇති වුණොත් කොච්චරනම් උපක්‍රම කියලා දෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂයෝ තමන්ට කොච්චර හිංසා පීඩා කරත්, තමන්ට මොනතරම් අනතුරු කරත්, පරිගන්න අවස්ථාව ලැබුණත් සත්පුරුෂයෝ මෛත්‍රී වඩනවා. ඒ නිසා පින්වතුනි අපිට පේනවා මේ සසර ගමනේ තියෙන භයානකකම. ඒ නිසා වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. මිත්‍රත්වයෙන්මයි වෛරය සංසිඳවා ගන්න තියෙන්නේ. ඔන්න ඕක හොඳට තේරුම් අරගෙන තමන්ගේ හිතේ ඇති වෙන ද්වේෂය, වෛරය, තරහව මේ සියල්ල ඔබ දකින්න ඕනේ තමන් විනාශ කරන හතුරු හැටියට. එතකොට හතුරා ඉන්නේ පිට නෙමෙයි, ඔබ විනාශ කරන, ඔබ දුගතියට අරගෙන යන, ඔබව අපායේ හෙළන, ඔබව අනතුරේ දාන හතුරා ඉන්නේ ඔබේ හිත ඇතුළේමයි.
ඒ නිසා යකඩේ කහට ගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ ඔබේ හිතේ හටගන්න ද්වේෂය, වෛරය, තරහව ඔබ විනාශ කරලා දුගතියට අරගෙන යනවා. අන්න ඒ නිසා අද මේ පුන් පොහෝ දවසේ හැම දිනම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම කොහොම හරි මගේ හිතේ තියෙන මේ ද්වේෂය, වෛරය, තරහව යටපත් කරගෙන අයෝනිසෝ මනසිකාරී තුලින් මේවා මතුවෙන්න ඉඩ නොදී පුදුම ඉවසීමක් දියුණු කරගන්න. මෛත්‍රිය කියන එකත් පාරමිතාවක්, උපපාරමිතාවක්, පරමත්ත පාරමිතාවක් ඇටියට වඩන්න. ජීවිත පරිත්‍යාගයෙන් මම මෛත්‍රියම පුරුදු කරගනිමින් මේ හිතේ ඇතිවෙන ද්වේෂය, වෛරය යටපත් කරගෙන ධර්මයේම දියුණු කරගෙන ධර්මාභෝධයේම වීර්ය වඩන කෙනෙක් බවට මම පත් වෙනවා කියලා අදිස්ථානය කරගන්නවා.